ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අපි අද දවසේ විශේෂයෙන් යාඥා කරන ලබනවා ත්‍රිවිධ හමුදාව පොලිසිය ආරක්ෂක අංශ ඒ සෑම කෙනෙක් වෙනුවෙන් මන්ද මේ භයානක වෛරසයත් එක්ක ඒ අය පැහැදිලි මෙහෙවරක් අපේ සමාජය තුල ඉෂ්ට සිද්ධ කරනවා. ඒ වගේම ඕනෑම ආපදාවක් සිදුවෙච්ච අවස්ථාවකදී අපි දකිනවා මේ අයගේ ක්‍රියාකාරීත්වය. ජාති ආගම් පක්ෂ කිසිදු ભેදයකින් තොරව මේ අය ක්‍රියාත්මක වෙන ආකාරය. ඉතින් ඒ අයට තව තවත් දෙවියන් වහන්සේගේ ශක්තියක් සුවයත් ආරක්ෂාවත් රැකවරණයත් වැඩි වැඩියෙන් ලැබෙන්නට කියලා අපි අද දවසේදී මේ මෙහෙදී විශේෂ ආකාරයෙන් යාඥා කරමු. අපි ආරම්භක ගීතිකාව ලෙස ගායනා කරමු. කුරුස දැහෙන දෙවෙනි පොතේ ගීතිකාංක 68 ගව් ගණන්දුර ගියත් අපි උන්වහන්සේත් එක්ක යනවා නම් අපේ පාද රිදෙන්නේ නැහැ. අපේ ගත සිත පිරෙනවා උන්වහන්සේගේ වදනින්. තුන් සිතකවත් නැහැ බියක්. මොකද්ද මේ තුන් සිත කියන්නේ? අපිට සිත් තුනක් තියෙනවා. ඒක කියනවා මනෝවිද්‍යාඥයෝ විග්‍රහ කරනවා conscious, subconscious and unconscious කියලා. ඒ කියන්නේ උඩු සිත, මැද සිත, යටි සිත. මේ කොයි සිතක හරි බියක් තුල කෙනෙකුට ජීවත් වෙන්නට සිදු වුණොතින් ඒ කෙනාට කවදාවත් සැනසීමක් නැහැ. හිතට සැනසීමකුත් නැහැ, ගතට සැනසීමකුත් නැහැ. හැබැයි අපි උන්වහන්සේත් එක්ක මේ ගමන යනවා නම් ඒ බිය අපිට දැනෙන්නේ නැහැ. මම එදත් කිව්වා what is fear? FEAR. False evidence appear real. F false evidence appear real. හරියට බොරු දෙයක් ඇත්ත වගේ පෙනෙද්දී අපි බය වෙනවා. අපි හරි දේ අවබෝධ කරගත්තට පස්සේ අපිට ඒ බිය නැතුව යනවා. සංකව නැති යනවා. Why fear when Jesus is near? උන්වහන්සේ අපිත් එක්ක ඉන්නවා නම් ඇයි අපි බය වෙන්නේ? එසේනම් අපි ගායනා කරමු. ගීතිකාංක 68 කුරුස දැහැන දෙකයි. ගණන්දුර ගියත් ඔබ හා මගේ පා නැත රිදෙන්නේ සෞසිරින් පිරි ඔබේ වදනින් මගේ සිත කය පිරෙන්නේ තුන් සිතකවත් බියක් සැකයක් නැති සිත තුල රැඳෙන්නේ ඔබේ සුරතේ රැඳුණු මාත මහා හයියකි දැනෙන්නේ මහා හයියකි දැනෙන්නේ ආදරයයි සමාවයි ඉපැදුනේ ශ්‍රී කුරුසියේ ජේසු සමිඳුන්ගේ පූජාසනේ
කඳුලට අර්ථය දෙන්නේ තුන් වහන්සේ. සිනහවට අර්ථය දෙන්නේ තුන් වහන්සේ. නිතේ අගරැන්දි කඳුළු බිඳු පොදි පිස දමන්නේ ඔබමදෝ. මුවග සිනහව රැඳුණු මොහොතේ සිතේ සතුටත් ඔබමදෝ. දුක සතුට පිරි දිවිතලාවේ මගේ ජය කැඳ ඔබමදෝ. මගේ පැතුමත් මගේ සැමදය වෙන කිසිත් නොව ඔබමදෝ. වෙන කිසිත් නොව ඔබමදෝ. ආදරයයි සමාවයි ඉපැදුනේ ශ්‍රී කුරුසියේ. ජේසුස් සමිඳුන්ගේ පූජාසනේ උන්වහන්සේ කුරුසියට නැග්ගේ ඒ පාපේ මිල ගෙවන්නයි. He paid the ransom at the cross and bought us to himself. අපිව මිලදී අරගෙන තියෙන උන්වහන්සේ පාපේ මිල ගෙවලා. වන්දි ගෙවනට මගේ පාපෙට කුරුසගත වූ සමිඳුනේ. දෙතිස් වද විඳ කුරුසියේ දිවි පුද කළේ මා නිසානේ. ගලා ගිය ශ්‍රීලේ මතින් මෙහි මගේ පස්පව් සේදුනේ. කොතෙක් බරදැයි මගේ පව්කඳ දැන් තමයි මට දැනෙන්නේ. දැන් තමයි මට දැනෙන්නේ. ආදරයයි සමාවයි ඉපැදුනේ කුරුසියේ. ජේසුස් සමිඳුන්ගේ පූජාසනේ ප්‍රේමවන්ත සහෝදර සහෝදරීනි, මේ දින 40 අත්දැකීම කියන්නේ සෑම වසරකම ප්‍රාතිහාර්යයේ දින 40ක්. මිනිස් ඇසින් අපිට තේරුම් ගන්නවත් බැරි, හිතා ගන්නවත් බැරි බොහෝ ප්‍රාතිහාර්ය ස්වාමීන් වහන්සේ ඉෂ්ට සිද්ධ කරනවා. අද උදෑසන මට කතා කළා ජපානයේ ඉන්න මගේ මිත්‍රෙක්. ඔහු පුදුමාකාර කඩා වැටීමක් තුළ අපි කිහිප වතාවක්ම යාඥා කළා. ඔහුගේ ව්‍යාපාරය බැංක්‍රප්ට් වෙලා
සම්පූර්ණයෙන්ම බිඳුවෙනුත් පල්ලෙහාට කඩා වැටිලා. එනිසා ඔහුගේ තිබිච්ච වත්කම් ඔක්කොම බැංකු විසින් අයිති කරගෙන ඒ විතරක් නෙමෙයි ඒ ජපානයේ ඔහුට කියලා කිසිදු ව්‍යාපාරයක් කරගන්නට අවසරයක් නැති. එවැනි අත්දැකීමක් තුළ ගමන් කරද්දී නිතරම මාත් එක්ක කතා බහ කළා. ඉතින් මං හැම විටම ඔව ශක්තිමත් කළේ ස්වාමීන් වහන්සේගේ වචනේ. උන්වහන්සේ මහා පුදුමාකාර උන්වහන්සේගේ බලගත් වචනය දුන්නා. එක අවස්ථාවකදී ද්විතීය නීති සංග්‍රහයේ 31:6 ඒ වගේම උන්වහන්සේගේ මේ බලගත් වචනය තුල දවසින් දවස ඔහුගේ ජීවිතේ ගොඩනැගෙද්දී ඔහු මට අද උදේ කතා කරලා කියනවා පාද මේක ප්‍රාතිහාර්යයක් නෙමෙයි මේක ප්‍රාතිහාර්ය පිට ප්‍රාතිහාර්යයක් සිදු වෙලා තියෙන්නේ මටත් මේක විස්තර කරන්නට බෑ. ඒ ඔහුගේ අහිමි වෙලා තිබිච්ච හැම දෙයක්ම ලැබිලා ඒ විතරක් නෙමෙයි ඒ වෙනුවට තවත් බොහෝ දේවල් ඔහුට ලැබිලා. ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ජීවිතයට අත තියන්නේ සමහර විට උන්වහන්සේ සමහර වෙලාවට අපේ බෙල්ලෙන් අල්ලනවා. බෙල්ලෙන් අල්ලන්න බෙල්ල උලුක් වෙච්ච වෙලාවට තමයි. බෙල්ල ඇමෙට්ටි වෙච්ච වෙලාවට තමයි බෙල්ලෙන් අල්ලන්නේ. අන්න එහෙව් අත්දැකීමක් තුලයි ඒ තැනැත්තත් කියේ. කිසිදු බලාපොරොත්තුවක් නැතිව අසරණලා හිටපුව මේ දින 40ට නිරන්තරයෙන්ම ඔහු සම්බන්ධ වුණා. ඉතින් ස්වාමීන් වහන්සේලා අද දවසේදී විශේෂ ස්තුතියක් කරන්නට කිව්වා. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මීට දවස් 4කට කලින් මම යාඥා කළා ඔබත් එක්කම අපි කිව්වා යාඥා කරමු කියලා ඉතාලියේ බොලොඤ්ඤා වල ඉන්න තරුණ පුතෙක් වෙනුවෙන්. මොකද ඔහුගේ PCR පරීක්ෂණයේදී ඒ පොසිටිව් කියලා අඬ යාඥා කළා. යාඥා ඉල්ලා සිටියා. නදුදැසන ඒ තරුණ පුතත් කතා කරලා කියනවා ෆාදර් පරීක්ෂණ නැවත 3ක් කළා. දැන් හරිම සන්තෝෂයි දෙවියන් වහන්සේට ස්තුති කියන්න ප්‍රශංසා කරන්න. අවසාන පරීක්ෂණයෙන් නෙගටිව් කියලා ඇවිල්ලා තියෙනවා. ඔහුගේ බලාපොරොත්තු සියල්ල සුන් වෙලා තිබෙන ඔහු කියනවා මගෙන් තමයි මමයි. නමුත් දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. එහෙනම් අපි උන්වහන්සේට ස්තුති කියමු ප්‍රශංසා කරමු. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. හදවතින්ම අපි උන්වහන්සේට ස්තුති කියමු ප්‍රශංසා කරමු. කුරුස දැහැන 2 ගීතිකාංක 67. හදවතින් මා තුති පුදන්නේ ජේසුගේ ආදරේ නිසා. හදවතින් මා තුති පුදන්නේ ජේසුගේ ආදරේ නිසා. යලි යලිත් මා පණ ලබන්නේ ජේසුගේ ශ්‍රී නාමයේ බලෙන්. යලිත් මා පණ ලබන්නේ ජේසුගේ ශ්‍රී නාමයේ බලෙන්. වේ ප්‍රශංසා වේ ප්‍රශංසා වේ ප්‍රශංසා වේ ප්‍රශංසා. අපේ දුර්වල කමේදී
ඒ ජේසුස් වහන්සේ අපේ ශක්තිය. ජේසු මාගේ ශක්තියයි. ජේසු මාගේ ශක්තියයි. ජේසු මාගේ ශක්තියයි. ශක්තියයි. ජේසු මාගේ ශක්තියයි. ජේසු මාගේ ජීවයයි. ජේසු මාගේ ජීවයයි. ජේසු මාගේ ජීවයයි. ජේසු මාගේ ජීවයයි. वे प्रशंसा. वे प्रशंसा. वे प्रशंसा. वे प्रशंसा. මම ලෙඩ වුණාම ජේසු මාව හොයාගෙන එන්නේ සුවය අරගෙනයි. ජේසුගේ ආදරයයි. ජේසු මාගේ සුවයයි. ජේසු මාගේ සුවයයි. ජේසු මාගේ සුවයයි. සුවයයි. ජේසු මාගේ සුවයයි. ජේසු ජීව මානවේ. ජේසු ජීව මානවේ. ජේසු ජීව මානවේ. ජේසු ජීව මානවේ. वे प्रशंसा. वे प्रशंसा. वे प्रशंसा. वे प्रशंसा. Heal me, Jesus, right now. Right now. Heal me, Jesus, right now. Heal me, Jesus, right now. Heal me, Jesus, right now. Touch me, Jesus, right now. Right now. Touch me, Jesus, right now. Touch me, Jesus, right now. Touch me, Jesus, right now. Bless me, Jesus, right now. Right now. Bless me, Jesus, right now. Bless me, Jesus, right now. Bless me, Jesus, right now. I love you, Jesus. I love you, Jesus. I love you, Jesus. I love you, Jesus. वे प्रशंसा. वे प्रशंसा. वे प्रशंसा. वे प्रशंसा. Praise the Lord. 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 අද මම තෝරාගත්තේ ශුදු පවුලතුමා කොරින්තිවරුන්ට ලියූ දෙවන ලිපියේ පළවෙනි පරිච්ඡේදයේ 3 සිට පීඩා මැද තුති පැසසුම්. කාරුණික පියාණන් වූද සකල සැනසීම දෙන දෙවියන් වූද අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට
ප්‍රශංසා වේවා. උන්වහන්සේ අපගේ සෑම පීඩාවලදී අප සනසනසේක. එසේ කරන්නේ දෙවියන් වහන්සේගෙන් අප ලබන සැනසීම කරුණ කොටගෙන සියලු ආකාර පීඩා විඳින්නන් සනසන්නට අපටත් හැකිවන පිණිසය. ක්‍රිස්තුස් වහන්සේගේ අධිකතර වේදනාවලට යම්සේ අපි පංගුකාර වීමුද එසේම උන්වහන්සේගේ අධිකතර සැනසෙල්ලටත් අපි පංගුකාරයෝ වෙමු. අපි පීඩා විඳමු නම් එය විඳින්නේ ඔබගේ සැනසීම හා ගැලවීම පිණිසය. අපි සැනසීම ලබමු නම් ඒ ලබන්නේ ඔබත් අප මෙන් ඉවසීමෙන් දුක් විඳින විට සැනසීම ලබන පිණිසය. ඔබ ගැන අපගේ බලාපොරොත්තුව සීරව පවතී. මන්ද දුකට පංගුකාරව සිටින ලෙසම ඔබ සැනසීමටත් පංගුකාරයන් වන බව අපි දනිමු. දේව වාක්‍ය නම් මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සුරේදුනි ස්පර්ශ කළ මෙන් මුවට නැගේනා සෑම වද සිතට නැගේනා සෑම සිතුවිලි සුරත් බලයෙන් ඉරිපිරේවා. සුරත් සත්වර ඔබ කෙරේවා. ඔබට ආශිර්වාද ලැබේවා. ක්‍රිස්තුස් වහන්සේ තුල මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, අපි නිතරම අහලා තියෙන වචනයක් ඉවසීමෙන් සැනසීම ලැබෙනවා කියලා. අනේ වචනය තියෙන්නේ සුද්ධ බයිබලයේ 2 කොරින්ති 1 පරිච්ඡේදයේ 4 වගන්තියේ. එම කොටසේ තේමාව කරලා තියෙනද බලන්න. පීඩා මැද තුති පැසසුම්. පීඩා මැද තුති පැසසුම්. මම මීට කලිනුත් ඔබත් එක්ක බෙදාගත්ත මේ අත්දැකීම. සැබෑම ක්‍රිස්තුස් වහන්සේව අත්දකින, ක්‍රිස්තුස් වහන්සේත් එක්ක ගමනක් යන, ශුද්ධ ත්‍රිත්වයට අවනත වෙන, ඒ මෙහෙයවීමට යටත් වෙලා ජීවත් වෙන ඕනෑම කෙනෙක්. ඒ කෙනා අම්මා කෙනෙක් වෙන්නට පුළුවන්, තාත්තා කෙනෙක් වෙන්නට පුළුවන්, දුවෙක් වෙන්නට පුළුවන්, පුතෙක් වෙන්නට පුළුවන්, පූජකතුමෙක් වෙන්නට පුළුවන්, පැවිද්දෙක් වෙන්නට පුළුවන්, සහෝදරතුමෙක්, කන්‍යා සොයුරියක් වෙන්නට පුළුවන්. මේ කොයිම තරාතිරමක කෙනෙක් වුවත් ඒ කෙනාට පුළුවන් නම් පීඩා මැද දෙවියන් වහන්සේට ස්තුති කියන්න, ප්‍රශංසා කරන්න. අන්න ඒ කෙනා යසායා දිවස් ප්‍රසාදිතුමාගේ පොතේ 45 එළිදරව් කරන ඒ ගැඹුරු අධ්‍යාත්මයට අයිති වෙච්ච කෙනෙක්. මොකක්ද ඒ ගැඹුරු අධ්‍යාත්මය? මතකද මොකක්ද ඔබට?
යසායා 45:7 ආලෝකය දෙන්නේ මමය, අන්ධකාරය දෙන්නේ මමය, සැපත දෙන්නේ මමය, විපත දෙන්නේ මමය, මේ සියල්ල කරන්නේ නුඹේ දෙවි ස්වාමීන් වන මමය. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි. එහෙනම් අපි බොහොම සන්තෝෂයෙන් ඉන්නට ඕනේ. කරදරාවත්, විපත්‍යාවත්, ලෙඩ දුක්ඛාවත් මේ සියල්ල තුල සන්තෝෂයෙන් ඉන්න. පිලිප්පි 4:4 කියනවා වගේ rejoice in the Lord always, and again I say rejoice. ප්‍රීති වෙන්න, සන්තෝෂ වෙන්න. ඒ තමයි කියන්නේ. දැන් බලන්න තුන්වෙනි වගන්තිය 2:1-3 කාරුණික පියාණන් වූද සකල සැනසීම දෙන දෙවියන් වූද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පියාණන් වන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. ඇයි ඒ කාරුණික පියාණන් වූද කියලා එතන සඳහන් කරලා තිබුණේ? උන්වහන්සේට දැනෙන ඒ කරුණාව, උන්වහන්සේට දැනෙන ඒ දයාව, මෙන්න මේ කෙනාට මේ කරුණාව, මේ දයාව අවශ්‍යයි. හැබැයි ඒක දෙවියන් වහන්සේ ඒ කෙනාට නිකම්ම දෙන්නේ නැහැ. දැන් හිතන්න ඔබේ දරුවා ඔබෙන් ඉල්ලන හැම දෙයක්ම ඔබ දරුවට දෙනවා නම් ඒ දරුවට කිසිම අගයක් නැහැ, ඒකේ වටිනාකමක් නැහැ. හැබැයි ඒ දේ එකපාරම දෙන්නේ නැතුව ඒ දෙන දේ තියෙන වටිනාකම පෙන්නලා ඒ කොච්චර අමාරුවෙන්ද අරගත්ති කියලා ඒ දරුවට දුන්නොතින් ඒ දරුවා ඒක වටිනාකම දන්නවා. අන්න ඒ වගේ තමයි දෙවියන් වහන්සේ සමහර විට අපිට ඒ දේ දෙන්නේ උන්වහන්සේ අපිට ඕන කරන වෙලාවට නෙමෙයි, උන්වහන්සේට අවශ්‍ය කරන වෙලාවට. හැබැයි we have to go through the mill. ඒ හරහා අපිට යන්නට ඕනේ. We have to go through the suffering and we have to experience it, how hard it is. Then only we can experience how sweet the grace of God. If not, we do not know how to value it. එහෙම නැත්නම් අපිට ඒකේ අගයක් දැනෙන්නේ නැහැ. අන්න ඒක තමයි මෙතනදී කියන්නේ. මේ සුදෝ පාවුලතුමා කොරින්ති සංඝයට මෙහෙම කියන්නේ. ඒ අයට නොයෙකුත් ආකාරයේ දුක් පීඩා මැද තමයි යන්නට සිදු වුනේ මේ අලුත් ක්‍රිස්තියානි සභාවක් ගොඩනැගිලා ඉන්නේ. විවිධ අය නොයෙකුත් ආකාරයේ හිංසා පීඩා කරන්නට උන්ට පටන් ගත්තා. වද දෙන්නට පටන් ගත්තා. ඊට පස්සේ කියනවා උන්වහන්සේට ප්‍රශංසාව වේවා. උන්වහන්සේ අපගේ සෑම පීඩාවලදී අප සනසනසේක. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, දෙවියන් වහන්සේ අපේ පීඩාවලදී අපිව සනසන ආකාරය අපිට හිතා ගන්නට අමාරුයි. දැන් මගේ ජීවිතේ මම අත්දකලා තියෙන අත්දැකීමක් තමයි ස්වාමිලා හැටියට මම විතරක් නෙමෙයි හැම ස්වාමි කෙනෙක්ම මේ අත්දැකීම ලබලා තියෙනවා. සමහර වෙලාවට අපේ ජීවිතේ පූජක ජීවිතෙත් විවිධ පීඩාවල් පැමිණෙනවා. විවිධ කරදර පැමිණෙනවා. විවිධ අවර්ධබුද එනවා. පසුබැසීම් එනවා. කලකිරීම එනවා. හැබැයි හැම අවස්ථාවකදීම මගේ ජීවිත අත්දැකීම තමයි මාව සැනසුවෙත් මාව ශක්තිමත් කළේත් උන්වහන්සේගේ මේ බලගත් වචනයයි. Whenever I get struggles, hardships and barriers in my life, I always fall in line with the word of God.
there I find true consolation. අන්න එතන තමයි මට සැනසීම ලැබිලා තියෙන්නේ. සැනසීම ලැබෙන්නේ වෙන කිසි දෙයක් මත නෙමෙයි. හැබැයි ඒ දේම දැන් බලන්න මගේ ගීතිකා අරගත්තම ඒ ගීතිකාවල වැඩිපුරම තියෙන්නේ මේ ස්වාමින් වහන්සේගේ වචනයයි. ඒ ජීවිතයේ සමහර විට අර්බුදකාරී අත්දැකීමක් තුළ උන්වහන්සේ මේ වචනය දීලා තියෙන්නේ. හැබැයි ඒ අර්බුදය තුළම උන්වහන්සේ මහා පුදුමාකාර ලෙස මට හම්බ වෙලා තියෙනවා. එක අවස්ථාවකදී මගේ ජීවිතයේ මම ලොකු ස්ට්‍රගල් එකක ගියා. ඒ ස්ට්‍රගල් එක තිබුණේ වෙන කිසි දෙයක් නෙමෙයි. මම උන්වහන්සේට ලං වෙනකොට පුදුමාකාර කරදර තොරයක් එන්න ගත්තේ. ප්‍රශ්න වැඩි. ප්‍රශ්න වැළ නොකඩී එනවා. දවසක් යාඥා කරන්නට ගියා. යාඥා කරන්නත් බෑ. ඒකත් ප්‍රශ්නයක්. පස්සේ මම පෑනක් අරගෙන ලිව්වා. ඒ ලිව්වේ මොකද්ද? සමිඳුනි ඔබ ප්‍රශ්නයක මට. යේසුනි ඔබ වහන්සේව නම් මට මහ ලොකු ප්‍රශ්නයක්. හැබැයි ටික වෙලාවකින් නැවත මට දැනෙනවා උන්වහන්සේමයි මට පිළිතුරක්. මගේ ජීවිතේ ප්‍රශ්නයත් උන්වහන්සේ, මගේ ජීවිතේ පිළිතුරත් උන්වහන්සේ. දැන් මේ අරගලය තුල මම ගමන් කරද්දී රෑ එළි වෙනකම් මම දැන් මේ ස්ට්‍රගල් එකේ ඉන්නවා. ප්‍රශ්නයත් එක්ක ඉන්නවා. සරෙන් සරේ මම වෙලාව බලනවා. දැන් වෙලාව කීයද? තාම එළි වෙන්නේ නැහැ. එවැනි රාත්‍රීන් ගත කරන අය කොච්චර ඉන්නවද? ජීවිතේ ප්‍රශ්නයත් එක්ක දිගු රාත්‍රීන් ගත කරන අය. එවැනිම රාත්‍රියක් ගත කළ සුදු ජොසේතුමත් ජීවිතේ ලොකු සැකයක් ආවා. බිරිඳට දරුවෙක් ලැබෙන්න. කොහොමද මේ දේ වුනේ? බලන්න. ඒක තමයි ඒක මම ලියනවා ගීතිකාවේ. අරුණ දකින්නට පහන් වෙන්නේ නැහැ. ඒ කියන්නේ එළි වෙන්නේ නැහැ. රාත්‍රියේ එච්චර දිගුයි. 10 පාරක් විතර නැගිට්ටා. හැබැයි අවසානයේදී කියන්නේ මොකද්ද? ඈත් වෙන්නට ඉඩ දෙන්නෙත් නෑ උන්වහන්සේ. ඈත් වෙන්නට ඉඩ ලැබෙන්නෙත් නෑ. මේ දේ ඔබත් මගේ ජීවිතේ අපි කොච්චර අත්දකින්නවද? එසේනම් ඒ හැම අත්දැකීමක් තුළම මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි උන්වහන්සේ නිහඬව අපිත් එක්ක සටන් කරනවා. අපි කලබල වෙලා අපි වැරදි තීරණ අරගෙන සියල්ල අනාගෙන අච්චාරු කරගෙන සමාට කැඳහැලියක් බවට පත් කරගෙන මඩවලක ගිහිල්ලා එරලා ඉන්න පුළුවන්. හැබැයි ඒත් උන්වහන්සේ ඒ සියල්ල අවසානයේ අපිට ආලෝකයක් දෙනවා. ඒ සියල්ල අවසානයේ ආලෝකයක් දෙනවා. ඊට පස්සේ උන්වහන්සේව අත්දැක්කට පස්සේ මොකද්ද වෙන්නේ? කෙනෙක් උන්වහන්සේව අත්දැක්කට පස්සේ මොකද්ද වෙන්නේ? If you really encounter with Jesus, you will never be the same. අපි සැබවින්ම උන්වහන්සේව අත්දැක්කොතින් ඒක නා වෙනස් වෙනවා. පවුලුතුමා වෙනස් වුණා, පේදුරුතුමා වෙනස් වුණා, සකෙවුස් වෙනස් වුණා, පෞකාර ස්ත්‍රිය වෙනස් වුණා.
හැම කෙනෙක්ම වෙනස් වුණා. ඒක තමයි දෙවෙනි පදේ මං කියනවා හැඳින නොහැඳින සේ සිටින්නට බෑ. අඳුනාගත්තට පස්සේ අඳුරන්නේ නැහැ වගේ ඉන්න බෑ. අර සින්දුවකුත් තියෙන්නේ නාඳුනනා ලෙසින් සිටින්නට කවුරුද ඉගැන්වුවේ කියලා. හැබැයි උන්වහන්සේව අඳුනාගත්තට පස්සේ අඳුරන්නේ නැහැ වගේ ඉන්න බෑ. උන්වහන්සේව දැක්කට පස්සේ නොදැක්ක වගේ ඉන්නත් බෑ. කොල්ලෝ කෙල්ලෝ ආදරය කරන කාලේ මේ මගේ ගීතිකාවල කෑලි තමයි ලියලා ඇරලා තියෙන්නේ. ඇයි? හැඳින නොහැඳින සේ සිටින්නට බෑ, දැක නොදැක විලසේ සිටින්නට බෑ. සමිඳුනී ඔබ ප්‍රශ්නයකි මට මගේ දිවියේ පිළිතුරයි ඔබ ප්‍රශ්නයයි ඔබ පිළිතුරයි ඔබ සමිඳුනී ප්‍රශ්නයයි ඔබ පිළිතුරයි ඔබ සමිඳුනී දිනෙන් දින දවසින් දවස උන්වහන්සේට ලං වෙනකොට ප්‍රශ්න වැඩි වෙනවා. ඇයි ඒ ප්‍රශ්න වැඩි වෙන්නේ? මට ඕන විදිහට ජීවත් වෙන්නට ලැබෙන්නේ නැහැ. මම ආස කරන දේවල් මට කරන්නට ලැබෙන්නේ නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ එතනයි. උන්වහන්සේ කියනවා උන්වහන්සේ කැමති දේ කරන්නට කියලා. දැන් සමහර කෙසල් ගස් අපි දැකලා තියෙනවා. මෙන්න හොඳට වැවිලා තියෙනවා. හිටපු ගමන් මැදින් ඇවිල්ලා කෙහෙල් කනවා. කඳ මැදින් පූදිලා. ඉවසීම නැතුව ගිහිල්ලා බාල වෙලා. මෙන්න මේකට තමයි අවශ්‍ය කරන්නේ අපිට ඉවසීම. අද මේ කොරින්ත ලිපිය ඉදිරිපත් කරන උන්වහන්සේ කියනවා අපිට ඒ දේ. අරුණ දකින්නට පහන් වන්නේ නෑ, ඈත් වන්නට ඉඩ ලැබෙන්නේ නෑ. අරුණ දකින්නට පහන් වන්නේ නෑ, ඈත් වන්නට ඉඩ ලැබෙන්නේ නෑ. දැන් අවසාන තීරණය මොකක්ද එතකොට? අවසාන තීරණය මෙන්න මේක තමයි. දෙවියන් එක්ක අපි රණ්ඩු කරලා ජයග්‍රහණය කරන්න මෙන්න මෙතනදි තමයි. ඒ තමයි මම එනවා තීරණයකට මේ හැම දෙයක්ම මම අතහැරලා ඔබ වහන්සේට නතු වන්නම්. මම ඔබ වහන්සේගේ වෙන්නම්. වෙන කාගේවත් නෙමෙයි, ඔබ වහන්සේගෙම වෙන්නම්. මේ අත්දැකීම තමයි අපේ අධ්‍යාත්මය ශක්තිමත් කරන්නේ. අද හුඟක් අය මේ ස්ට්‍රගල් එකේදී හුඟක් අය මුලා වෙලා ගිහිල්ලා ඉවරයි. ක්ෂණික පිළිතුරු හොයාගෙන ගිහිල්ලා වෙනසලා ඉවරයි. එක එක පුද්ගලයන්ට තියෙන දේපල ඉඩකඩම් වස්තු සම්පත් සියල්ලම පූජා කරලා ඉවරයි. පුද්ගලයන් හොයාගෙන යන්නට එපා. දෙවියන් වහන්සේ හොයාගෙන යන්න. සියලු දේ හැරදාලා උන්වහන්සේ අනුව එන්න. පේදුරුතුමා ඔක්කොම හැරදාලා ගියා උන්වහන්සේ අනුව. ලොකු සම්පතක් ලැබුණා. ලොකු ධන සම්භාරයක් ලැබුණා. මාළු ගොඩක් ලැබුණා. This is the decisive factor. We are in dilemma whether to choose God or myself. මේ අරගලය තුල ජේසුස් වහන්සේත් හිටියා. පාලු කරේ දින 40ක් උන්වහන්සේත් හිටියා. යක්ෂයා ආවා.
ගල්පාංකරණය කරගන්නයි කියලා කිව්වා. යක්ෂය ආවා බලය අතර ගන්නයි කියලා කිව්වා. යක්ෂය ආවා වස්තු සම්පත් පෙන්වුවා නමස්කාර කරන්නයි කියලා කිව්වා. ජේසුස් වහන්සේ තීරණයකට එනවා. ඒ තීරණය තමයි සියලු දේ අතහැරලා මම ඔබ වහන්සේට නතු වෙන්න. මෙන්න මෙතන තමයි ජේසුස් වහන්සේගේ ජීවිතේ අර ජෝර්දාන් නදියේදී මේ මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණෝ මම ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්නයි. එතන නෙමෙයි සැබෑම හඬ ආවේ මේ පරීක්ෂා තුන ජය අරගෙන එළියට ආපු මොහොතේ මෙන්න නියම පුතෙක් දෙවියන් වහන්සේව සතුටු කරන පුතෙක් දෙවියන් වහන්සේට නතු වෙච්ච පුතෙක්. එසේනම් අපිත් උන්වහන්සේට කියමු. අරුණ දකින්නට පහන් වන්නේ නෑ, ඈත් වන්නට ඉඩ ලැබෙන්නේ නෑ. සියලු දේ හැරදා සියලු දේ හැරදා ඔබට නතුවන්නම් සමිඳුනි මම ඔබේ වන්නම්. අපි සියලු දෙනාම නැගිටිමු. සමිඳුනි ඔබ ප්‍රශ්නයකි මට මගේ දිවියේ පිළිතුරයි ඔබ. ප්‍රශ්නයයි ඔබ පිළිතුරයි ඔබ සමිඳුනි. ප්‍රශ්නයයි ඔබ පිළිතුරයි ඔබ සමිඳුනි. මං උන්වහන්සේට ස්තුති කියනවා. ඒ මහා අර්බුදයට ඒ මහා ප්‍රශ්න පත්තරයට බලන්න ලස්සන නිර්මාණයක් ශුද්ධාත්මයන් වහන්සේ මට දුන්නා. ඒ ස්ට්‍රගල් එක තුල ඒ ස්ට්‍රගල් එක තුල අද මම ඔබට දේශනා කරන්න ස්වාමි කෙනෙක් හැටියට ඉන්නවා. එසේනම් මේ තමයි දේව ආදරය අපේ ජීවිතේ තුති පැසසුම් කරන්න. අපි දුක් පීඩා මැද අපිට කියනවා දන්නේම නැතුව වෙලාව ගිහිල්ලාද. එනිසා හෙට දවසේ මේකේ ඉතුරු කොටස අපි මෙනෙහි කරමු. හෙට දවසේ මේ මොකද ඊටමත් වැදගත් මේ වගන්ති ඔබ ගෙදර ගිහිල්ලා පොඩ්ඩක් කියවන්න. 2 කොරින්ති 1:3 සිට 6 දක්වා ඒ කොටස අපි දැන් සප්‍රසාදී ජීවමාන ස්වාමින් වහන්සේව අපි මැදට කැඳවා ගනිමු. අපි බාර කරමු උන්වහන්සේට, බාර දෙමු උන්වහන්සේට, උන්වහන්සේගේ දෑතේ තබමු. අපේ රටේ මුර දේවතාවන්, මිත්‍රවිද හමුදා, පොලිසිය, ආරක්ෂක අංශ, ඒවා මෙහෙවන ඒ හැම කෙනෙක්ම අර පාස්කු ප්‍රහාරය වැනි මහා මෙලිච්ච ප්‍රහාරයක් දියත් වුණේ ඒ බුද්ධ්‍යංශ ආරක්ෂකාංශ එම වගකීම පැහැර හැරපු නිසායි. ඒ කැලල ඒ ලපය කවදාවත් මකා දමන්නට බෑ අපේ ශ්‍රී ලංකා ඉතිහාසය තුළ. ඔබ වහන්සේ අප සමග වැඩ සිටින ජේසුනි, සමිඳුනි ඔබ වහන්සේ අප අතර වැඩ සිටිනවා. අපි ඒ අදහනවා ස්වාමීනි. අපේ ජීවිතේ හැම අත්දැකීමක් තුළම ඔබ වහන්සේ ඉන්නවා. ඒ අපි විශ්වාස කරනවා ස්වාමීනි.
මගේ සිත සනසා මගේ සිත සනසා මා ළඟ සිටිනා දිව්‍ය සමිඳුන් ඔබමයි පියනුවන්න මා නුඹ සමග සිටිමි මෙලෙස පවසමින් මට ශක්තිය දෙන දිව්‍ය සමිඳුන් ඔබමයි මගේ සිත සනසා මේ දිවි ගමනේ කරදර මැද්දේ කවුරුන් මා අත්හැරියත් මේ දිවි ගමනේ කරදර මැද්දේ කවුරුන් මා අත්හැරියත් මා අත් නොහරින දෙවි සමිඳුන් මා අසලම සිටී සදා මා අසලම සිටී සදා මගේ සිත සනසා අපි සප්‍රසාදේ ජීවන ස්වාමීන් වහන්සේට බාර කරමු. ඔබ වහන්සේට ස්තුතිය ඔබ වහන්සේ අද දුන්නා වූ මේ අනාවරණයට දුක් පීඩා මැද ඔබ වහන්සේට ප්‍රශංසා කරන්න ඒ තුල ඔබ වහන්සේව අත්දකින්න ඒ අත්දැකීම තුළ තවත් කෙනෙකුගේ ජීවිත ශක්තිමත් කරන්නට අපි වහන්සේගේ දෑතේ තබනවා. ත්‍රිවිධ හමුදාව පොලිසිය ආරක්ෂක අංශ බුද්ධි අංශ මේ සියල්ලක්ම මේ දේශය බොහෝ දේවල් වලින් ආරක්ෂා කරන්නට සතුරු ආක්‍රමණ තියෙනවා. ඊටත් වඩා භයානක මත්වදුර තියෙනවා. වගේම ලෙඩ රෝග වසංගත ස්වභාවික විපත්ති ආපදාවන් මේ හැම මොහොතකදීම අපිට පිළිසරණය වන්නේ අයයි. ඒ අයගේ ජීවිත පවා පරදුවට තබලා මේ රටේ වසර 30ක් පුරාවට පැවති යුද්ධයෙන් තවමත් ආබාධිත තත්වයට පත්වෙච්ච අය ඉන්නවා. තම පියාව අහිමි වෙච්ච තම දරුවව පුතාව අහිමි වෙච්ච දුවව අහිමි වෙච්ච පවුල් ඉන්නවා. අපි උන්වහන්සේට බාර කරමු මේ මොහොතේ. විවිධාකාර ලෙඩ රෝග අසරණකම් මැද පවා ඒ අය තම සේවය කරනවා. අවුවද්ද වැස්සද්ද කියලා බලන්නේ නැහැ. ඒ රාජකාරිය වුන් කරනවා. සුදු ස්වාමිනිය වහන්සේගේ ආරක්ෂාව දෙන්න. දිව්‍ය සංරක්ෂණය තුල ගතවන හැම මොහොතකදීම වහන්සේ ආරක්ෂා කරන්න. කොයි මොහොතේ කොයි ආකාරයේ විපතක් විනාශයක් ළඟා වේද දන්නේ නැහැ. එනිසා වහන්සේගේ දිව්‍ය සංරක්ෂණය තුල හැම කෙනෙක්වම ආරක්ෂා කරන්න. සෙත් FM ගුවන් විදුලිය ඔස්සේ අපත් එක්ක සම්බන්ධ වෙන හුඟක්. ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ YouTube තාක්ෂණය ඔස්සේ දැන් විශාල පිරිසක් අපත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ හැම කෙනෙක්ම අපි උන්වහන්සේගේ දෑතේ තබමු. අපි මේ මොහොතේ විශේෂයෙන් යාඥා කරමු. මහරගම පිළිකා රෝහලේ කුඩා දරුවෙක් ලේවල පිළිකාවකින් පෙළෙනවා.
අද දවසේදී අපි විශේෂ ස්තුතියක් කියමු. ඊයේ දවසේත් මම සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ යාඥා කළා. දවස් 6ක් සිහිය නැහැ. ඒ අය ඊයේ සවස පැමිණියා මාව මුණ ගැහෙන්නට ඡායාරූපයක් අරගෙන. මං කිව්වා බය වෙන්නට එපා. ජීවමාන ස්වාමීන් වහන්සේගේ රුධිරය ඔහු අවදි කරනවායි කියලා. ඒ විශ්වාසයෙන් යන්නට කියලා. අද උදේ එයා මට කතා කරලා කියනවා ෆාදර් දවස් 6කට පස්සේ උදේ 5ට අද ඇස්සරලා කතා කළයි කියලා. ජේසුගේ අමිලශ්‍රී රුධිරයට පුළුවන් අපිට ජීවිතය දෙන්න. ඔවුන් කියනවා ෆාදර් කිසිම මම කුරුසේ තියලා යාඥා කරද්දි මට දැනුණා මේ තැනැත්තගේ අභ්‍යන්තර ඉන්ද්‍රියන් එකක්වත් ආංශ කරන්නේ නැහැ. වකුගඩු දෙකම අක්‍රිය වෙලා වෛද්‍යවරු කියලා තිබුණේ මොලේට විස බීජයක් ගිහිල්ලයි කියලා. බලාපොරොත්තු ඇතැරලයි තිබුණේ. නමුත් ස්වාමීන් වහන්සේ දුන්නු අනාවරණය තමයි උන්වහන්සේගේ අමිලශ්‍රී රුධිරය ඔහු අවදි කරනවායි. පාන්දර 5ට උන්වහන්සේ උන්වහන්සේ කෙරෙහි විශ්වාසය තියන්න. ඔබේ ජීවිතේ විවිධාකාර අර්බුද තුල ඔබ ඇති, අසරණ වීම තුල ඔබ ඇති, කලකිරීම තුල ඇති, බිඳ වැටීම තුල ඔබ ඇති. ඒත් උන්වහන්සේට ස්තුති කියන්න, ප්‍රශංසා කරන්න. පෞල් ජීවිත කඩාකප්පල් වෙලා ඇති. ඔබ බලාපොරොත්තු වෙච්ච ජීවිතය ඔබට නොලැබිලා ඇති. ඔබේ සිහින බොඳ වෙලා ඇති. ඒත් උන්වහන්සේට ස්තුති කියන්න, ප්‍රශංසා කරන්න. එවිට උන්වහන්සේ ඔබේ සිතිවිලි වල ඉඳලා ඔබව අවදි කරයි. දවස් 6ක් මල මිනියක් වගේ හිටපු ඒ තැනැත්තාව උන්වහන්සේගේ අමිලශ්‍රී රුධිරය අවදි කළා. බලාපොරොත්තු සුන් වෙලා බින්දුවෙනුත් පල්ලෙහාට බැහැලා ඉන්න ඔබව උන්වහන්සේ අවදි කරනවා. ඒ කෙරෙහි විශ්වාසය තියන්න. අපි ප්‍රාතිහාර්යයක් ඉල්ලලා උන්වහන්සේට මෙසේ මොරගසමු. සිත ලෙඩ කරනා රෝදුක් බිය දුරලා වසංගතද පහ කරන්න ඉහලින් නොබේ අභිමතය පතා ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි ඔබගෙන් ප්‍රාතිහාර්යයක් පතනිමු අප සමීදුනි
උන්වහන්සේ ස්වර්ගෙන් පූපය වුණට දෙබව දාලසේක. සෑම ප්‍රබෝධයක් මේ අඩංගු වී ඇත්තේය. යාචනා කරම්හ. ත්‍රිඒක මහෝත්තම දෙවි පියාණනි, ඔබ වහන්සේ දිවා කාලයේ වලාකුළක් මෙන්ද රාත්‍රී කාලයේදී ගිනි ඩැබක් මෙන්ද වැඩ සිටමින් ඔබ වහන්සේගේ ජනතාව සෑම විපතකින්මද සෑම ව්‍යසනයකින්මද වසංගත හා ලෙඩ රෝගවලින් රැකගත්තාසේ අපවද රැකදුන මැනව. දේව සම්මුඛයේ ජීවත් වෙමින් දේවවර ප්‍රසාදයෙන් පූර්ණ වූ ජීවිත ගත කරන්නට අපට පිහිටුව මැනව. මේ චතාරික භාවනාව තුළ සැබෑ මනසාපනයක් තුළින් වතනව සිත ඉරාගෙන ඔබ වහන්සේ වෙත පැමිණෙන්නට බැහැපත් සිතක් අපට දුන මැනව. සුදු ස්වාමිනී, අප දේශයට රැකදෙන ආරක්ෂා කරන ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ බුද්ධ්‍යංශ ඇතුළු සියලුම ආරක්ෂක සේවයේ නියැලී සිටිනේ සැම ඔබ වහන්සේගේ දිව්‍ය සංරක්ෂණය තුළ සෑම විපතකින්ම සතුරු ආත්‍රාවලින් ආක්‍රමණවලින් ඔවුන් මුදා ආරක්ෂා කර දුන මැනව. ක්‍රිස්තුනී, අපි ඔබ වහන්සේට නමස්කාර කොට ස්තුති ප්‍රශංසා කරමු. මග්නිසාදයත් ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසී ඔබ වහන්සේ ලෝකය ගලවාගත්සේක. ආමේන්. सर्वदया भरवू जेसुनी पापियों අපට දයා වෙනවා. සුන්දේ අපට දයා වෙනවා. සුමේ ස්වාමීනි. ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, අපි හෙට දවසේදී විශේෂයෙන් යාඥා කරන ලබනවා සිරගත වූවන් වෙනුවෙන්. ඒ වගේම නැවතත් මතක් කර සිටිනවා අපි සිකුරාදා දිනයේදී විශේෂයි අපි විවිධ ලෙඩ රෝග සහ විවිධ නපුරේ බලවේගයන්ට බන්ධනයන්ට ගොදුරු වී සිටින අයව නිදහස් කරන ලෙස කරන ඒ බලගතු මෙහිය දිනෙදින පැමිණෙන අය ඔබේ නිවෙස් සැලසුම් ඡායාරූප යාඥා කළ යුතු අයගේ ඒ වගේම ආශිර්වාද කිරීම සඳහා ලුණු වතුර ඒ සියල්ල රැගෙන පැමිණෙන්න. සියලු දෙනාටම ජෙස් පිහිටයි.